විසිතුරු මත්ස්‍ය වගාවේ ව්‍යාපෘති 3ක් සඳහා අපි ආධාර වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. විසිතුරු මත්ස්‍ය වගාවේ නියැලෙන්න කැමති කෙනෙක් ඉන්නවනම් ඒගොල්ලොන්ට පුළුවන් මේ වෙනකොට අපට අයදුම් පත්‍ර 1000කට ආසන්න ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. මේ ව්‍යාපෘතියට සම්පූර්ණම මිලියන 10ක් වෙන් වෙලා තියෙනවා එක ගමකට. නව විසිතුරු මත්ස්‍ය ව්‍යාපාරය සඳහා අපි රුපියල් ලක්ෂයක මුදලක් රජයෙන් දෙන්න සූදානම් කරලා තියෙනවා. විසිතුරු මත්ස්‍ය වගාව වැඩි දියුණු කිරීමට සහ අලෙවිසල් වැඩි දියුණු කිරීමට රුපියල් ලක්ෂ 2.5ක මුදලක් ආධාරයක් විදිහට දෙන්න මේ වෙනකොට සූදානම් කරලා තියෙනවා. අහවල් ඇමතුමාගේ කෝටා එකක් එනවද? වගකීමෙන් කියනවා මම ගම්පහ දිස්ත්‍රික්කයේ එහෙම කවුරුවත් බලපෑම් කරලා නැහැ. විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ නිරත වෙලා ඉන්න ඔබේ ප්‍රශ්නවලට උත්තර දෙන්නට අපි වීඩියෝ ගණනාවක් ඉදිරිපත් කළ තිබෙනවා. මේ වීඩියෝ ගණනාව අතරේ අපිට නැගිච්ච ප්‍රධාන ප්‍රශ්නයක් තමයි අපි නැක්ඩ එකත් එක්ක එහෙම නැත්නම් ලංකාවේ ජලජීවි වගා සංවර්ධන අධිකාරියත් එක්ක වැඩ කරනවා. මේ ඔක්කොම වීඩියෝ ඔක්කොම පහසුකම් හැම දෙයක්ම කොළඹට විතරයි. ගම්පහට නැද්ද? මේ ප්‍රශ්නෙට අපි උත්තර අරගෙන ගම්පහ දිස්ත්‍රික්කයට ආවා. ගම්පහ දිස්ත්‍රික්කයේ ජලජීවි වගා සංවර්ධන අධිකාරියේ ඒ කටයුතු භාර රජයේ නිලධාරියත් එක්ක අපි කතා බහ කරන්නට හදන්නේ. අපිත් එක්ක ඉන්නවා ගම්පහ දිස්ත්‍රික්කයේ ජලජීවි වගා සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘතීන් පිළිබඳව කටයුතු කරන නිලධාරියතුමා සම්පත් දිසානායක මහත්මයා. අපි ඔහුත් එක්ක තමයි මේ සංවාදය අරගෙන යන්නේ. ගම්පහ දිස්ත්‍රික්කයේ ඔබට මත්ස්‍ය වගා කටයුතු එහෙම නැත්නම් ඔබේ ජලජීවි වගාවන්ට අදාළ කටයුතු වලට පහසුකම් ලැබෙන්නේ කොහොමද කියලා. දැන් ඔබතුමාගේ රාජ්‍ය ආයතනයෙන් නැක්ඩ එක හරහා කොහොමද පහසුකම් ලබා ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් සම්බන්ධීකරණය වෙන්නේ? අපි දිස්ත්‍රික්කයක් විදියට ගන්නකොට අපේ කාර්යාලය ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ තමයි පිහිටලා තියෙන්නේ. සඳුදා දිනේ අනිවාර්යයෙන්ම කාර්යාලයේ රැඳී සිටිනවා. ඒ කාර්යාලයට ඇවිල්ලා ඕන කෙනෙකුට අපිව හමු වෙලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න හැකියාව තියෙනවා. අපිට තියෙන ගැටලුවක් තියෙනවා අපේ දිස්ත්‍රික්කයේ ඉන්න නිලධාරි ප්‍රමාණය. මොකද අපේ ආයතනය දෙක බලද්දී අපේ දිස්ත්‍රික්කයේ නිලධාරි ප්‍රමාණය සීමා සහිතයි. ඒ සීමා සහිත නිලධාරීන් පිරිසක් එක්ක තමයි විශේෂයෙන්ම දැන් ගම්පහ දිස්ත්‍රික්කය වගේ වැඩි ප්‍රමාණයක් මත්ස්‍ය වගාකරුවන් ඉන්න දිස්ත්‍රික්කයක හැම මත්ස්‍ය වගාකරුවත් එක්කම අපි සම්බන්ධතාවය හදාගන්න ඕනේ. ඒ වගේම එතකොට අපිට සමහර විට එක් පුද්ගලයා විදියට අපට ඒ අදාළ කෙනා ළඟට යන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා අපේ ඉන්න නිලධාරි සීමා සහිත නිසා අපි හැම වෙලේම උත්සාහ කරනවා සියලු දෙනාටම හුම්කම් දීලා ඒ සියලු අයගේ අවශ්‍යතාවයන් ඉටු කරලා දෙන්න. ඒ නිසා ඕනම කෙනෙකුට අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. අපේ කාර්යාලය ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ පිහිටලා තියෙන්නේ. කිසිම ගැටලුවක් නැහැ. මම හිතන්නේ ඕනම කෙනෙකුට අපිව ඇවිල්ලා හමු වෙලා ඔබගේ තියෙන ගැටලු සාකච්ඡා කරගන්න පුළුවන්. ඔබගේ අවශ්‍යතාවයන් අපිට කියන්න පුළුවන්. අපිට රජයේ පැත්තෙන් ඒ වගේම ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරිය පැත්තෙන් ඔබ වෙත ලබා දිය යුතු සියලුම සේවාවන් ලබා දෙන්න අපි මේ තියෙන සීමාවන් ඇතුලේ අපි උපරිමයෙන් උත්සාහ කරනවා. අපි වැඩසටහන අවසානයේදී මෙතුමාගේ දුරකථන අංකය ලබා දෙනවා. මෙතුමත් එක්ක සාකච්ඡා කරන්න පුළුවන්. සඳුදා දිනවල කාර්යාලයට ඇවිල්ලා ගම්පහ අයට මෙතුමාව හම්බ වෙන්න පුළුවන්. සම්පත් මහත්තයාව අපි බොහොම අමාරුවෙන් අල්ලගත්තෙත් ශේෂ්ත්‍රයක් ඇතුළේදී. මේ ශේෂ්ත්‍රය තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ වතුපිටිවල රෝහල ඔබ දන්නා කියන පැත්තක්. මේ වතුපිටියේ රෝහලට පොඩ්ඩක් එහා පැත්තේ තියෙන අපනයන සැකසුම් කලාපය. ඒ අපනයනය කරන්නේ රෙදිපිලිනේ. නමුත් ගම්පහ දිස්ත්‍රික්කයේ වතුපිටිවල කේන්ද්‍ර කරගෙන ඔබ දන්නවද නිර්මාණය වෙලා තියෙනවා සුරතල් මසුන් වෙනුවෙන්ම ගම්මානයක්. සෞභාග්‍යයක්. අපි අහලා බලමු සම්පත් මහත්මයාගේ මොකද්ද මේ ගම? සෞභාග්‍ය නිෂ්පාදන ගම්මාන වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ සෞභාග්‍ය නිෂ්පාදන කාර්යාංශය හරහා. එතකොට මේ නිෂ්පාදන කාර්යාංශය විසින් නව රජයේ වැඩපිළිවෙලක් විදියට හඳුනාගත්තා ශේෂ්ත්‍රය තුල තියෙන විවිධ නිෂ්පාදන දේශීය නිෂ්පාදනයන් ඉලක්ක කරගත් ගම්මාන තෝරගෙන ඒවා සංවර්ධනය කරන්න ආධාර උපකාර කරලා ඒ අදාළ ශේෂ්ත්‍රය සංවර්ධනය කරන්න ඕන කියලා නව රජයේ වැඩපිළිවෙලක් විදියට පටන් ගත්තා. ඒකෙදී එක ශේෂ්ත්‍රයක් විදියට හඳුනාගෙන තියෙනවා විසිතුරු මත්ස්‍යුන් මත්ස්‍ය කර්මාන්තය. ඉතින් අපි ගම්පහ දිස්ත්‍රික්කයටත් මේ වැඩසටහන කරන්න කියලා ආවට පස්සේ අපි හොයලා බැලුවා විසිතුරු මත්ස්‍ය නිෂ්පාදනය කරන වගාකරුවන් වැඩි වශයෙන් කේන්ද්‍රගත වෙලා ඉන්න ගම්මාන තියෙන්නේ කොහෙද කියලා. ඒ හඳුනාගත්තු ගම්මානයක් ආශ්‍රිත කරගෙන ඔවුන්ගේ නිෂ්පාදන කාර්යය වැඩි දියුණු කරගන්න අවශ්‍ය කරන සහාය ලබා දීලා ජාත්‍යන්තර නැත්නම් අපනයන වෙළඳපොළ දක්වා ගෙන යන්න දරන උත්සාහයක් තමයි සෞභාග්‍ය නිෂ්පාදන ගම්මාන වැඩසටහන. සෞභාග්‍ය නිෂ්පාදන ගම්මානය ඇතුළේ මේ වෙනකොට පවුල් කීයක් එහෙම නැත්නම් වගාකරුවෝ කී දෙනෙක්
ඔබතුමාලා හඳුනගෙන තියෙනවද? කී දෙනෙකුට නැක්ඩාකින් පහසුකම් දීලා තියෙනවද? මෙහෙමයි දැනට අපි මූලික වටේ මේ ව්‍යාපෘතියට සම්පූර්ණම මිලියන 10ක් වෙන් වෙලා තියෙනවා එක ගමකට. එතකොට මේ මිලියන 10 ඇතුළත දැනට අපි මූලික වටේදී හඳුනගෙන තියෙනවා විසිතුරු මත්ස්‍ය වගාව සඳහා පවුල් ඒකක 30ක්. එතකොට මේ පවුල් ඒකක 30ට අවශ්‍ය කරන ඔවුන්ගේ ව්‍යාපාරය වැඩි දියුණු කරගන්න අවශ්‍ය පහසුකම් සපයන එක තමයි මූලික අධ්‍යයනයේදී කරන්නේ. ඊට පස්සේ මේකේ දියුණු වීමත් එක්ක අපිට තව දුරටත් මේක වැඩි දියුණු කරලා තවත් මේ සඳහා පවුල් සම්බන්ධ කරගන්න අපිට හැකියාව තියෙනවා. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන දැන් ශාස්ත්‍රයේ තුලේදී අපි මේකදී අපි බලාපොරොත්තු වෙනවා දැනට විවිධ වර්ගයේ මත්ස්‍ය වර්ග වගා කරනවා මේ ගම්මානය තුල දැනට කරන අය. අපි බලාපොරොත්තු වෙනවා මේ සඳහා අපනයන සමාගම් කීපයක් සම්බන්ධ කරලා දැනටමත් අපි එක් අපන සමාගමක් එක්ක සාකච්ඡා කරලා තියෙනවා මේකට සම්බන්ධ වෙන්න කියලා. එතකොට අපනයනයට අවශ්‍ය කරන මත්ස්‍ය වර්ග ටික මේ වගාකරුවන් එක්ක ඒකාබද්ධ වෙලා වගා කරලා අතරමැදියන් ගෙන් තොරව අපි කෙලින්ම අපනයන සමාගමක් එක්ක සම්බන්ධ වෙලා මේ මසුන් අලෙවි කර ගැනීමේ පහසුකම් සපයන්නත් මේ වන විට සාකච්ඡා කරලා සැලසුම් කරමින් පවතිනවා. දැන් මේ සෞභාග්‍ය ගම්මානය ගැන ඔබතුමා කිව්වා දැන් මේ 30 දෙනෙක් ගැන. මේ 30 දෙනා තෝරගන්නකොට නිලධාරීන්ගේ හිතවත් අය තෝරගත්තද? එහෙම නැත්නම් ආණ්ඩුවට උදව් කරපු කට්ටියද? පෝස්ටර් ගහපු කට්ටියද? කොහොමද මොන නිර්ණායක මතද මේ 30 දෙනා තෝරගත්තේ? නෑ මෙතනදී අපි බැලුවේ විශේෂයෙන්ම ඒ අදාළ ගම්මානය තුළ දැනට විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ නියැලෙන පිරිස කවුද කියලා මුලින්ම හඳුනාගත්තා. ඒකට අපට සහයෝගය දුන්නා තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආර්ථික සංවර්ධන නිලධාරී ග්‍රාම නිලධාරී වසම්වල ආර්ථික සංවර්ධන නිලධාරී මහත්මීන් තමයි සහයෝගය දුන්නේ. එතකොට ඒගොල්ලොත් එක්ක එකතු වෙලා මුලින්ම හඳුනාගත්තේ මේ ගම තුළ දැනට විසිතුරු මත්ස්‍ය වගාව කරන කණ්ඩායම කවුද කියලා. ඊට පස්සේ ඒ ඉන්න කණ්ඩායමට අමතරව අපි මේ ව්‍යාපෘතිය තුළ තවත් අපට පවුල් එකක ප්‍රමාණයක් වැඩි කරගන්න අවශ්‍යතාවය නිසා අලුතින් කී දෙනෙක් මේ සඳහා කැමැතිද කියලා. එතකොට අපි අලුතෙන් හඳුනාගත්තා දැනට විසිතුරු මත්ස්‍ය වගාව නොකරුවත් ඒ සඳහා කැමැත්ත ඇති පුද්ගලයන් පිරිසක් ඉන්නවනම් ඒ කණ්ඩායමත් එකතු කරගෙන තමයි අපි මූලික වශයෙන්ම මූලික වටේදී 30 දෙනාගේ කණ්ඩායම හදාගත්තේ. දැන් සෞභාග්‍ය ගම්මානය ඇතුලේ අපි ශේෂ්ත්‍ර තුල ඇවිදිනකොට අපි දකිනවා ගොඩක් අය මේකට උදව් වෙනවා ඍජුහා වක්‍ර මේ රැකියා අවස්ථා සමහර රැකියා අවස්ථා බිහි වෙගෙන යනවා. දැන් මහත්මයා මේ දේවල් දැකලා දැන් ඔබතුමා කිව්ව 30 දෙනාගෙන් එහාට මේ වැඩේ යනකොට දැන් මේ ගමෙන් පිට අය අපි හිතමු මේ වතුපිටිවල මේ සෞභාග්‍ය ගමෙන් පිට මම ඉන්නේ මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අපේ පැත්ත කෙනෙක් හිතුණා කියලා අපි නිකන් හිතමු. එහෙම කෙනෙකුට මෙහෙම ගම්මානයක් තියෙන්න ඕනද මේ ඒ අර මිලියන 10ක් ඒ සල්ලි අරගෙන ඒ ආධාර අරගෙන තමන්ගේ බිස්නස් එක ගොඩ දාගන්න. එහෙම නැත්නම් මේ දිස්ත්‍රික්කයේ ඉන්න ඕනම කෙනෙකුට පුළුවන් ද මේ රජයෙන් ලැබෙන ආධාර ඔබතුමන්ලා හරහා ලබා ගන්න? මෙහෙමයි දැන් සෞභාග්‍ය නිෂ්පාදන ගම්මානය කියන්නේ මේ එක වැඩසටහන. එතකොට ඒක අපි කේන්ද්‍ර කරගෙන එක ගම්මක් කේන්ද්‍ර කරගෙන කරන වැඩසටහන තමයි සෞභාග්‍ය නිෂ්පාදන ගම්මානය කියන්නේ. එහෙම නැතුව දැන් අපි කියමු දිස්ත්‍රික්කයේ තුල වෙනත් තවත් කවුරු හරි ඉන්නවා නම් විසිතුරු මත්ස්‍ය වගාවේ නියැලෙන දැනට නියැලෙන කෙනෙක් එහෙම නැත්නම් විසිතුරු මත්ස්‍ය වගාවේ නියැලෙන කැමති කෙනෙක් ඉන්නවා නම් ඒගොල්ලොන්ට පුළුවන් මේ රජයේ තවත් වැඩසටහන් කීපයක් ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම මේ දවස්වල ක්‍රියාත්මක වෙනවා නව ජීවනෝපාය සංවර්ධන වැඩසටහන. ඒ වැඩසටහනේදී අපි මේ වෙනකොටත් අයදුම් පත්‍ර කැඳවලා තියෙනවා. මේ වෙනකොට අපට අයදුම් පත්‍ර 1000කට ආසන්න ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. ඒ අයදුම් පත්‍ර වලින් අපි දැන් මේ කොවිඩ් වකවානුව තුල අදත් මේ අපි මේ අයදුම් පත්‍ර වලට තියෙන ඒ අයදුම්කරුවන්ගේ ශේෂ්ත්‍ර පරීක්ෂා කරන ගමන් එතකොට ඒ ශේෂ්ත්‍ර පරීක්ෂා කරලා ඒ නිර්ණායක වලට යටත්ව යම් කිසි කෙනෙක් ඉන්නවනම් අපි ඕනම කෙනෙක් මේ වැඩසටහනට මේ නව ජීවනෝපාය සංවර්ධන වැඩසටහනට අපි තෝරා ගන්න සූදානම් ඉන්නවා. ඇප්ලිකේෂන් එකක් දීලා ප්‍රාදේශ සභා මන්ත්‍රීතුමාලව කෝල් එකක් දෙන්න ඕනද? එහෙම නැත්නම් ලියුමක් අරන් යන්න ඕනද අහවල් ඇමතිගෙන්? කොහොමද ඇත්තටම ඒ අයදුම් පත්‍ර තෝරා ගන්න? මේ පොඩි ප්‍රශ්නයක් මේ කමෙන්ට් වලින් දිගින් දිගටම දැන් ඔබතුමා ගම්පහ දිස්ත්‍රික් නිලධාරිය කොළඹ දිස්ත්‍රික්කයේ නිලධාරිතුමාගේ වීඩියෝ එකේ කමෙන්ට් අතුලේ අපි දැක්කා මේ ඒගොල්ලෝ උදව් කරන්නේ යාළුවන්ට මිත්‍රයන්ට මේ අහවල් ඇමතිගේ කට්ටියට. දැන් ගම්පහ ඇතුලේ කොහොමද මේ වැඩේ වෙන්නේ? මේ ඇප්ලිකේෂන් තෝරන්නේ අහවල් ඇමතිතුමාගේ කෝටා එකක් එනවද? එහෙම නැත්නම් අහවල් ප්‍රාදේශීය මේ සභාවේ සභාපතිතුමා කොහොමද ඒ තෝරා ගැනීම සිද්ධ කරන්නේ? අයදුම් පත්‍ර විවිධ ශේෂ්ත්‍ර වලින් අපි කැඳවනු ලැබුවා. එතකොට අපිට මහජන නියෝජිතින්ගෙනුත් අයදුම් පත්‍ර ඇවිල්ලා තියෙනවා. අපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් ඇවිල්ලා තියෙනවා. අපේ කාර්යාලයට ආපු අයගෙන් ඇවිල්ලා තියෙනවා. ඊළඟට වෙනමම අපේ දිස්ත්‍රික් කාර්යාලයේ ලියාපදිංචි කණ්ඩායමක් ඉන්නවා. යාළගේ අයදුම් පත්‍ර ඇවිල්ලා තියෙනවා. මේ අයදුම් පත්‍ර සියල්ලම එකතු වුණාම තමයි දැනටමත් 1000කට ආසන්න ප්‍රමාණයක් තියෙන්නේ. ඉතින් මේ සියලුම අයදුම් පත්‍ර අපි එකක්වත් අතාරින්නේ නැහැ. සියල්ලම අපි එකින් එක ගිහිල්ලා ඔවුන්ගේ ශේෂ්ත්‍රයට ගිහිල්ලා එකින් එක පරීක්ෂා කරනවා. ඒ පරීක්ෂා කරන සෑම අයදුම් පත්‍රයක්ම අදාළ සුදුසුකම් සපුරලා තියෙනවා නම් කිසිම ගැටලුවක් නැහැ. අපි ඕනම කෙනෙක් මේ වැඩසටහන
වැඩසටහනදී තෝරගන්නවා. ඒකට කිසිම බලපෑමක් නැහැ. අපි ඒ සඳහා වගකීමෙන් කියනවා මම ගම්පහ දිස්ත්‍රික්කයේ එහෙම කවුරුවත් බලපෑම් කරලා නැහැ. දැන් ඔතනදී ආධාර ලබා දීමක් කියලා ඔබතුමා සඳහන් කළා. මේ ආධාර ලබා දීමේ මොකක් හරි සීමාවක් තියෙනවද? සීමාවක් සහිතවද ආධාර ලබා දෙන්නේ? එහෙම නැත්නම් මේ අපි හිතමු ලොකුවට මාළු කරන කෙනෙක්ට ලොකු ආධාරයක් දෙන්න වෙයි. මුදලින්ද ආධාර කරන්න, ද්‍රව්‍ය වලින්ද ආධාර කරන්න කොහොමද ඒ ආධාර ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ? ණයක් ගන්න කැමති කෙනෙක් ඉන්නව වෙන්න පුළුවන් ඒ ආධාර ලබා ගන්න අය. කොහොමද අපිට ඉස්සෙල්ලාම කියන ආධාර ක්‍රියාත්මක වෙන්න කොහොමද කියලා? නව ජීවනෝපාය සංවර්ධන වැඩසටහන යටතේ විසිතුරු මත්ස්‍ය වගාවේ ව්‍යාපෘති 3ක් සඳහා අපි ආධාර වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. එකක් තමයි අලුතින්ම විසිතුරු මත්ස්‍ය වගාව ආරම්භ කරන අයට. ඒ වගේම තමයි දැනටමත් විසිතුරු මත්ස්‍ය වගාව කරන තමන්ගේ ව්‍යාපාරය වැඩි දියුණු කරගන්න අවශ්‍යතාවය තියෙනවා නම් ඒගොල්ලොන්ට. ඒ වගේම තමයි දැනට විසිතුරු මත්ස්‍ය අලෙවිසැල්. එහෙම නැත්නම් අපි ඇක්වේරියම් කියලා කියන්නේ විසිතුරු මත්ස්‍ය අලෙවිසැල් තියෙනවා නම් තමන්ගේ ඒ අලෙවිසැලේ වැඩි දියුණු කිරීමක් කරගන්න අවශ්‍ය නම් ඔවුන්ට අලෙවි ජාලය වැඩි දියුණු කරගන්න අවශ්‍ය පහසුකම් දෙන්න අවශ්‍යතාවය තියෙනවා නම් ඒකටත් උදව් කරනවා. එතකොට මේ ශේෂ්ත්‍ර තුනටම අපි ආධාර වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. නව විසිතුරු මත්ස්‍ය ව්‍යාපාරය සඳහා අපි රුපියල් ලක්ෂයක මුදලක් රජයෙන් දෙන්න සූදානම් කරලා තියෙනවා. විසිතුරු මත්ස්‍ය වගාව වැඩි දියුණු කිරීමට සහ අලෙවිසැල් වැඩි දියුණු කිරීමට රුපියල් ලක්ෂ 2.5ක මුදලක් ආධාරයක් විදිහට දෙන්න මේ වෙනකොට සූදානම් කරලා තියෙනවා. දැන් සම්පත් මහත්තයා ආධාරයක් විදිහට රජයෙන් දෙන්නේ. ඕක ආධාරයක් දුන්නාම අය කරගන්න සිරිතක් නැහැනේ. දැන් ඔය ආධාර දීලා ඔය මිනිස්සු හරියට මේ ආධාරය වැඩ කරයිද කියලා බලන්න මොකක් හරි ක්‍රමවේදයක් තියෙනවා. අපි දන්නවා අපේ ඉතිහාසයේ තියෙනවා සමහරව ආධාර අයදුම් කරලා ඒ වගේ ඒ අයදුම් කරන වැඩේ නෙමෙයි වෙන දේවල් කරගන්න. ඔබතුමාලා මොකක් හරි ක්‍රියාවලියක් දාලා තියෙනවද මේ අධීක්ෂණය කරන්න? මම සඳහන් කරා ඔබට මේ අපි මේ හැම ව්‍යාපෘතියකටම ව්‍යාපෘති යෝජනාවක් ගන්නවා කියලා. එතකොට ඒ ව්‍යාපෘති හිමිකරු විසින් ව්‍යාපෘති යෝජනාවේ පැහැදිලිව සඳහන් කරන්න ඕන මේ ව්‍යාපෘතිය වැඩි දියුණු කිරීමේදී එයා මොනවද කරන්නේ කියලා. එතකොට අපි ඇවිල්ලා බලන්නේ එයාගේ ව්‍යාපෘති යෝජනාව අනුව ඒ අදාළ ව්‍යාපෘති වැඩ කොටස් එයා වැඩ අවසන් කරලාද කියලා එක තමයි අපි බලන්නේ. එතකොට මේක අපි එක සැරේටම මේ මුදල නිදහස් කිරීම කරන්නේ පළවෙනි වාරිකයේ දෙනවා. පළවෙනි වාරිකයේදී එයා සිදු කළ යුතු කොටස් ටික අවසන් කරාට පස්සේ තමයි ඊළඟ වාරිකය නිදහස් කරන්නේ. එයාලා ලබා දුණු ව්‍යාපෘති යෝජනාවට අනුව ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් නැවත ඒ මුදල් අය කර ගැනීමට අපි නීත්‍යානුකූලව කටයුතු කරනවා. ඒ සඳහා අපට නීත්‍යානුකූල බලය අපේ ජල ජීවි වගා සංවර්ධන අධිකාරී පනතෙන් අපට දීලා තියෙනවා. ඒ නිසා මේ වෙනකොටත් අපි පහුගිය වැඩසටහන් වලදී එයාලා ලබා දුණු ව්‍යාපෘති යෝජනා අනුව ක්‍රියාත්මක නොවුණු අයට නඩු පැවරීම් කරලා අය කර ගැනීම කරලා තියෙනවා මේ වන විටත්. දැන් මේ වැඩේ ආධාර විදිහටනේ. අපිට ආධාර ඕනේ නැහැ. ආණ්ඩුවෙන් නිකන් එපා. අපිට ණය ගන්න පුළුවන්, අපිට ගෙවන්න පුළුවන් කියලා අදිෂ්ඨාන තියෙන මිනිස්සු ඉන්නවා මහත්මයා. දැන් එහෙම පිරිසකට මේ රජයෙන් විසිතුරු මත්ස්‍ය කර්මාන්තයට අදාළ දෙයක් කරන්න ණයක් ගන්නවා නම් කොහොමද ඔබතුමාලා නැක්ඩයක හරහා උදව් කරන්නේ? මොන වගේ ණය ක්‍රමවේදයන්ද තියෙන්නේ? මොන බැංකුවෙන්ද අපිට මේ ණය ලබා ගන්න පුළුවන්? ණය ගන්නකොට මොන වගේ දේවල්ද සලකා බලන්න අවශ්‍යතාව මොනවද කියලා පැහැදිලි කළොත්. විශේෂයෙන්ම ලංකා බැංකුව හරහා සෞභාග්‍ය ණය වැඩසටහන, ඒ වගේම ප්‍රාදේශීය සංවර්ධන බැංකුව හරහා, ඒ වගේ රජයේ බැංකුව හරහා මේ ශේෂ්ත්‍රයට විශේෂ විසිතුරු මත්ස්‍ය කර්මාන්තය ඇතුළු කෘෂිකාර්මික ශේෂ්ත්‍රය සඳහා ණය වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. ඕනම කෙනෙකුට Tamanට ළඟම තියෙන බැංකු ශාඛාවට ගිහිල්ලා ඒ අදාළ ලියකියවිලි හා තොරතුරු ඉදිරිපත් කරලා ණයක් ලබා ගැනීමට හැකියාව තියෙනවා. ඒක අදාළ ඉල්ලුම්කරු සහ බැංකුව අතර තියෙන සම්බන්ධතාවය අනුව තමයි ක්‍රියාත්මක වෙන්නේ. මොකද අර බැංකුවේ සාමාන්‍යයෙන් ක්‍රමවේදයක් තියෙනවා ණය කොහොමද ලබා දෙන්නේ කියලා. ඒ සුදුසුකම් සපුරලා තියෙනවා නම් කිසි ගැටලුවක් නැතුව ණය ලබා ගන්න හැකියාව තියෙනවා. සමහර නිර්ණායක තියෙනවා ණයක් ගන්න ගියොත් එහෙම නැත්නම් ආධාර උපකාර මොනවා හරි රජයෙන් ලබා ගන්න ගියොත්. දැන් ඉස්සෙල්ලාම අපිට කියන්නකෝ මේ නැක්ඩයක හරහා ලබා දෙන අර ඔබතුමා කිව්ව ආධාර උපකාර ගන්න යනකොට ඒ ලබා ගන්න කෙනාට තියෙන්න ඕන සුදුසුකම්. එකක් විදිහට වයස, ඊළඟට අපිට එයාගේ මොනවා හරි අධ්‍යාපන සුදුසුකම් බලනවාද, එහෙම නැත්නම් ආබාධිත කෙනෙක්ද, කාන්තාවක්ද, පූජ්‍යපක්ෂද මොනවා හරි නිර්ණායක තියෙනවද තෝරා ගන්නකොට? ඔව්, විශේෂයෙන්ම ආධාර වැඩසටහනේදී අපි මූලික වශයෙන්ම බලන්නේ ඒ අදාළ අපි අලුතෙන් පටන් ගන්න කෙනෙක් නම් ඒ අදාළ පුද්ගලයාට අවශ්‍ය මාළු හදන්න අවශ්‍ය සුදුසු පරිසරයක් තියෙනවද, අවශ්‍ය ඉඩකඩක් තියෙනවද කියන එක තමයි මූලික වශයෙන් බලන්නේ. ඊට අමතරව අපි බලනවා ඒක අපිට නිර්ණායකයක් විදිහට දීලා තියෙනවා වයස අවුරුදු 65ට වැඩි අයට මේ වැඩසටහනට
දායක වෙන්න බෑ. අපි මම කලිනුත් සඳහන් කරා මීට කලින් අවුරුදු වල මේ වගේම ආධාර වැඩසටහන් ක්‍රියාත්මක වුණා අවස්ථා කිහිපයකදී. ඒ වගේම ඒවායේ ව්‍යාපෘති නිසියාකාරව ක්‍රියාත්මක නොකර අපිට නීත්‍යානුකූල පියවර මගින් නැවත මුදල් රජයට අය කර ගැනීමට සිදු වුණු අවස්ථා තියෙනවා. ඒ වගේ අසාදු ලේඛනයට යොමු වෙච්ච පුද්ගලයෙක් ඉන්නවා නම් අපි ඒ අය හොරාගන්නේ නැහැ. රජයේ රැකියා තියන අයට කොහොමත් මේ වැඩසටහනදී සම්බන්ධ වෙන්න හැකියාවක් නැහැ. විශේෂයෙන්ම මේ ශාස්ත්‍රයේදී අපි විශේෂ අවශ්‍යතා ඇති අය ඔවුන්ට ගෙදර ඉඳගෙන ඔවුන්ගේ ස්වයං රැකියාවක් විදිහට මේ ව්‍යාපෘතිය කුඩා පරිමාණයෙන් පටන් ගන්න පුළුවන්. ඒ සඳහා අපි විශේෂ අවස්ථාව ලබා දෙන්න සූදානම්. ඒ වගේම විශේෂයෙන්ම මේ විසිතුරු මත්ස්‍ය කර්මාන්තය වැඩි වශයෙන්ම ඔබ දකිනවා කාන්තාවන් වැඩි වශයෙන් මේකට යොමු වෙලා ඉන්නවා. එතකොට කාන්තාවන්ට මේකේ මේ ශාස්ත්‍රයේ තමන්ගේ ගෙදර දොරේ එදිනෙදා වැඩ කටයුතු කරගෙන ඉන්න ගමන් එදිනෙදා තමන්ට කුඩා ප්‍රමාණයේ විසිතුරු මත්ස්‍ය ගොවිපලක් පවත්වාගෙන යන්න හැකියාව තියෙනවා. විශේෂයෙන්ම තරුණ සහ කාන්තා පිරිස ඉලක්ක කරගෙන මේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න කියලා. ඒ වගේම විශේෂ අවශ්‍යතා තියෙන අයට මේ වැඩසටහනේදී අපි ප්‍රමුඛතාවය දීලා සලකනවා. කිසිම ගැටලුවක් නෑ අපිට හැකියාව තියෙනවා මූලික සුසුකම් ටික තියෙනවා නම් ඕනම කෙනෙක් මේකට සම්බන්ධ කරගන්න. තව මට ප්‍රශ්නයක් එනවා මත්න මේ දැන් ඉන්නවා අපේ රණවිරුවන්ගේ රණවිරු පවුල් තියෙනවා. අපේ යුද්ධයෙන් වියපරලෝකයේ අපේ ආදරණීය රණවිරුවන්ගේ ලොකු මහත් වෙච්ච නැති දරුවෝ ඉන්න පවුල් වලට ඒ රජයෙන් ලැබෙන ආධාර මුදල් ඒ රණවිරුවගේ වැටුප ඒ බිරිඳට පවුලට ලැබෙනවා. ඒතර ඒ වගේ කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්ද? රජයෙන් ඒ අයට ලැබෙන දීමනා එහෙම ලැබෙන අයට සම්බන්ධ කරගන්න පුළුවන්ද? එහෙම අවස්ථාවක් තිබෙනවද ආධාර ව්‍යාපෘතියට? නෑ මේ වැඩසටහනේ එහෙම ගැටලුවක් නෑ. අනිවාර්යයෙන්ම ප්‍රතිලාභී රජ්‍ය සේවකයෙක් නම් අපි ඔහුව සම්බන්ධ කරගන්නේ නෑ. නමුත් ඉතින් වෙනත් ආදායම් මාර්ග තියෙනවා කියන එක අපි එච්චර සැලකිලිමත් වෙන්නේ නෑ. අපිට අවශ්‍යතාවය තියෙන්නේ ඔබ දන්නවා මේ වෙනකොට විසිතුරු මත්ස්‍ය කර්මාන්තය අපනයන වෙළඳ පොලේ ප්‍රධාන 10 අතරට ඇවිල්ලා තියෙනවා. එතකොට මේ ප්‍රධාන 10 අතරින් අපේ රජයේ ඉලක්කය තමයි දැන් මේ විසිතුරු මත්ස්‍ය කර්ම අපේ රටට දැන් මේ වෙනකොට අවශ්‍යතාවය තියෙන්නේ අපිට ඩොලර් ප්‍රශ්නයක් තියෙනවා. අපි හැමෝම දන්නවා ඒක. ඒකට ඒ අපිට අවශ්‍යතාවය තියෙනවා මේ ශාස්ත්‍රය වැඩි දියුණු කරලා මේකෙන් අපිට රටට අවශ්‍ය කරන ඩොලර් ප්‍රමාණය අපි ගෙන්න ගන්න ඕනේ. ඒක තමයි අපි හැමෝගෙම පුරවැසියන් විදියට අපි හැමෝගෙම වගකීම. ඒ නිසා අපි ඒකට හැමෝම අපි රජයේ නිලධාරීන් විදියට ඒ වගේම මේ ශාස්ත්‍රයේ නියැලෙන්නන් විදියට අපි හැමෝම ඉලක්ක කරගන්න ඕනේ. ඒකට අපි උනන්දුව දක්වන්න ඕනේ. අපිට මේ වෙලාවේදී අවශ්‍යතාවය තියෙන රටට විදේශීය විනිමය අපි රටට ගෙනා ගන්න ඕනේ. ඒ විදේශීය විනිමය ගෙනා ගන්න නම් අපි මේක කරන පුද්ගලයා කවුද කියන එක අනුව නෙවෙයි තීරණය කරන්න ඕන. මේකට අවශ්‍ය පහසුකම් දීලා නිෂ්පාදනය ඉහළ නංවල වැඩි නිෂ්පාදනයක් විදේශීය වෙළඳපොළට යොමු කරන්න අවශ්‍ය කරන මූලික දේවල් තමයි අපි කරන්න ඕනේ. ඒ නිසා මෙතෙන්දී ප්‍රධාන වශයෙන් අපි බලන්නේ රජයේ සේවකයෙක්ද නැද්ද කියන එක විතරයි ප්‍රතිලාභියා. එහෙම නැත්නම් අපිට මේ සඳහා ඔහු නියමිත සුසුකම් සපුරලා ඒ අවශ්‍ය කරන වටපිටාව සකස් කරගෙන ඉන්නවනම් ඔහුට හැකියාව තියෙනවා නම් එයාගේ නිෂ්පාදනය දෙගුණ තෙගුණ කරලා විදේශීය වෙළඳපොළට ඉලක්ක කරගත්තු මසුන් නිෂ්පාදනය කරන්න ඒක තමයි අපේ බලාපොරොත්තු. ඒ නිසා මෙතෙන්දී මම විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ අපි දිස්ත්‍රික්කය ඇතුළත වැඩි වශයෙන් නිෂ්පාදනය කරන්න පුළුවන් වගාකරුවන් හඳුනගෙන ඒ වගාකරුවන්ට අවශ්‍ය කරන මූල්‍ය සහ ඒ අවශ්‍ය සහයෝගය ලබා දීලා නිෂ්පාදනය වැඩි කරලා ලංකාවට මේ වෙලාවේ අවශ්‍ය කරන විදේශ විනිමය ප්‍රමාණය වැඩි කරන්න අවශ්‍ය සහයෝගය ලබා දෙන්න. දැන් සම්පත් මහත්තයලා ආධාර දුන්න කියමුකෝ. ආධාර ඔබ ගත්ත කියමුකෝ. ඔබ මාළු හැදුවා කියමුකෝ. අවසානයේ හදාගත්තු මාළු ටික විකුණා ගන්න ඕනනේ. මේ විකුණන තැනදී අපි එක්කෝ මේ දේවල් ලංකාවේ ඇතුළත විකුණා ගන්නට ඕන. එහෙම නැත්නම් අපනයන වෙළඳපොළට විකුණා ගන්නට ඕන. දැන් ලංකාවේ ඇතුළත විකුණා ගැනීමේදී ඔබ දැකලා තියෙනවා ඇක්වේරියම් වගේ දේවල්, ඒ දේවල් වලින් මාළු මිලදී ගැනීම ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. දැන් මෙතුමාගේ කටින් කියවුණා අපනයන වෙළඳපොළ. දැන් මෙතුමා ගම්පහ දිස්ත්‍රික් ජල ජීවි වගා සංවර්ධන අධිකාරී බලධාරී නිලධාරියා විදිහට මෙතුමා මුලින් සාකච්ඡාවේ පැහැදිලි කළා ගම්පහ දිස්ත්‍රික්කයේ තමයි වැඩිම ජල ජීවි වගාකරුවන් ඉන්නේ. අපනයන වෙළඳපොළ ටාගට් කරලා බිස්නස් කරන අය ගුවන්තොටුපොළක් තියෙන හින්දා. ඒ දේත් එක්ක අපනයන වෙළඳපොළත් එක්ක සඳහන් වෙනකොට කෙනෙකුට ඇති වෙන්න පුළුවන් මේ දැන් ඔබතුමාලා ආධාර දීලා ගම්පහ දිස්ත්‍රික්කයේ පුරා ගයක් ගානේ මිනිස්සු මාළු හදලා මාළු වෙළඳපොළ වැඩිපුර වැඩි වුණොත් කොහොමද මේ වැඩි වෙච්ච මාළු විකුණ ගන්න? මාකට් එක වැටේද? යට කරපු සල්ලි වතුරේයිද? ඇත්තටම නැක්ඩයක මැදිහත් වෙලා අපනයන ක්‍රියාවලයට මොන හරි දෙයක් සූදානම් කරලා තියෙනවද? මෙහෙමයි. දැන් අපනයන වෙළඳපොළ අපිට ලොකු හිඩසක් තියෙනවා. එතකොට මේ වෙනකොට අපනයන විදේශීය වෙළඳපොලේ මාළු
ඉල්ලුමක් තියෙනවා. නමුත් අපිට ඒකට අවශ්‍ය කරන ගුණාත්මක තත්ත්වයේ මසුන් නැතිකමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා මම හඳුනාගත්තු දේ තමයි මම ගම්පහ දිස්ත්‍රික්කයට ඇවිල්ලා දැන් අවුරුදු 4ක් විතර වෙන්නේ. මේ ශේෂ්ත්‍රයට ආවට පස්සේ මම හඳුනාගත්තු දෙයක් තමයි ගුණාත්මක තත්ත්වයේ මාළුවෙක් හදනවා නම් විකුණා ගැනීම පිළිබඳ කිසිම ගැටලුවක් නැහැ. ඒ නිසා මම හැම වෙලේම අපේ ගොවි මහත්තුරුන්ට උපදෙස් දෙන්නේ කියන්නේ ඔයාලා හදන්න අපනයනය කළ හැකි මාළුවෙක්. ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ මාළුවෙක්. ඒ නිසා දැන් අපනයන දැන් අපේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඉන්න අපනයනකරුවන් සාමාන්‍යයෙන් 35ක් විතර ඉන්නවා. ඒතකොට ඒ හැමෝම බලන්නේ තරඟකාරී ලෙස Tamanට අපනයන වෙළඳපොළ ජය ගන්න පුළුවන් මාළු වර්ග තමයි මිලදී ගන්න උත්සාහ කරන්නේ. ඒ නිසා අපි ගොවීන් විදියට අපි කරන්න ඕන දේ තමයි ගුණාත්මක තත්ත්වයේ මාළුවෙක් හදනවා නම් කිසිම වෙලාවක මම දකින විදියට විකුණා ගැනීම කිසිම ගැටලුවක් නැහැ. ඊළඟට ඔබ තවත් ප්‍රශ්නයක් ඇහුවා ජලජීවි අධිකාරිය මේ සඳහා මිලදී ගැනීමක් කරනවාද කියලා. නෑ, අපි ජලජීවි අධිකාරිය කියන්නේ අපි වෙළඳ ආයතනයක් නෙවෙයි. අපි කරන්නේ අපේ අධිකාරිය කරන්නේ මේ සඳහා අවශ්‍ය කරන තාක්ෂණික දැනුම තාක්ෂණික උපකාරයක් කරන එක තමයි කරන්නේ. ඉතින් අපිට පුළුවන් අනිකුත් ආයතනත් එක්ක සම්බන්ධීකරණයක් කරලා දෙන්න. වෙළඳපොළ අවශ්‍යතාවය අනුව මාළු හදන්න. එහෙම වුණොත් එහෙම වෙළඳපොලේ මම නම් හිතන්නේ ලොකු කාලයකට අපිට එම ගැටලුවක් වෙයි කියලා. දැනට හොඳ ඉල්ලුමක් තියෙනවා. ඒ ඉල්ලුමට නියම ප්‍රමිතියෙන් යුතු මාළුවෙක් හදන එක තමයි අපේ ගොවි මහත්තුරුන්ගේ වගකීම වෙන්න ඕන. දැන් ආධාර අරගෙන මාළු හදන්න පටන් ගත්තා කියමුකෝ මහත්තයෝ. දැන් ආධාර අරගෙන මාළුව හදනකොට මාළුන්ට කණ්ඩ දෙන්න ඕන. මාළුන්ගේ පෝෂණ අවශ්‍යතාවය ගැන සැලකිලිමත් වෙන්න ඕන. අපි දන්නවා ඔබතුමාගේ ආයතනයේ පෝෂණ විශේෂඥයෝ ඉන්නවා. ඒ අය උපදෙස් වැඩසටහන් වැඩමුළු මේ සියලු දේවල් හරහා දැනුවත් කිරීම කරනවා. අපි හිතමු දැනුමත් හම්බුණා කියලා නැක්ඩයකින්. හැබැයි මහත්තයෝ කෑමවල ප්‍රශ්නයක් තියෙනවා. මාළුන්ට මාළු හදන අය ගොඩක් නගන මේ ප්‍රශ්නයක් තමයි අපේ මාළුන්ට කණ්ඩ දෙන්න පෝෂණ ආහාර නැහැ. අර නුවරඑළිය පණුව జాතියක් ගැන හැම කියන මේ දේවල් දැන් කොළඹට එන්නේ නැහැ, ලංකාවට යන්නේ නැහැ, සංචරණ සීමා, ඇඳිරි නීති, රටේ තියෙන අවුල් වියවුල් එක්ක මාළුන්ට කන්න දේවල් හදා ගැනීම පිළිබඳ ගැටලුවක් තියෙනවා. දැන් නැක්ඩා ආයතනයේ විදිහට ඔබතුමාලා මේකට දෙන විසඳුම මොකක්ද මේ මාළුන්ගේ කෑම? මෙහෙමයි. දැන් අතරම මේ කාලය තුල මාළු කෑම අර්බුදයක් තියෙනවා. මොකද මිල විශේෂම මිල අපේ මේ ඩොලරේ අගයත් එක්ක රුපියලේ අගය වැඩිවීමත් එක්ක මාළු මිල ටිකක් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ නිසා පොඩ්ඩක් අපේ මගාකරුවන් මැසිවිලි නගනවා මාළු මිල වැඩි, අපිට එන ලාභය අඩුයි එහෙම කියලා. ඉතින් දැන් අපි ආයතනයක් විදියට අපි මේ වෙනකොට මේ ව්‍යාපෘතිය යටතේ ජව ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘතිය යටතේම තෝරගෙන තියෙනවා දිස්ත්‍රික්කයක මත්ස්‍ය ආහාර නිෂ්පාදන කුඩා ප්‍රමාණයේ මත්ස්‍ය ආහාර නිෂ්පාදන ඒකක ආරම්භ කරන්න. ඒකට ඔබතුමා කලින් සඳහන් කරා වගේම අපේ මත්ස්‍ය ආහාර විශේෂඥ මත්ස්‍ය පෝෂණ විශේෂඥ මහත්මයා එතුමා සම්බන්ධීකරණය වෙලා නව අලුතෙන්ම පටන් ගන්න විසිතුරු මසුන් සහ ජලජීව වගාවට අවශ්‍ය කරන මත්ස්‍ය ආහාර නිෂ්පාදනය කරන්න කුඩා ප්‍රමාණයේ මත්ස්‍ය ආහාර නිෂ්පාදන ඒකක ආරම්භ කරන්න. දැන් ගම්පහ දිස්ත්‍රික්කයේත් අපිට දැන් මේ වෙනකොට කුඩා ප්‍රමාණයේ ආහාර නිෂ්පාදන ඒකක දෙකක් ආරම්භ කරන්න ප්‍රතිපාදන වෙලා තියෙනවා. ඒ වගේම තමයි දැන් මේ සෞභාග්‍ය නිෂ්පාදන ගම්මානය ඇතුළේදීත් අපි උත්සාහ කරනවා මේ ගම්මානය ඇතුළෙම ඒගොල්ලන්ට අවශ්‍ය කරන ආහාර නිෂ්පාදනය කරන එක පුද්ගලයෙක් තෝරගෙන ඔහුට ඒ අවශ්‍ය කරන යන්ත්‍රෝපකරණ අරගන්න අවශ්‍ය සහයෝගය මේ වැඩසටහනෙන් දීලා එතන ස්ථාපිත කරනවා ආහාර නිෂ්පාදන ඒකකයක්. ඒකට අවශ්‍ය කරන තාක්ෂණික දැනුම සහ අවශ්‍ය කරන සියලුම තාක්ෂණික දායකත්වය අපේ මත්ස්‍ය පෝෂණ විශේෂඥ මහත්මයාත් එක්ක එකතු වෙලා ලබා දීලා විශේෂයෙන්ම මේ ප්‍රදේශයේ තියෙන මඩ පොකුණු වල මේ වගා කරන මත්ස්‍ය වර්ග සඳහා ආහාර නිෂ්පාදනය කරන්න තමන් විසින්ම මේ දේශීය අමුද්‍රව්‍ය සහ අවශ්‍ය නම් අපිට තවත් අමුද්‍රව්‍ය ගෙන්නගෙන ඒ අවශ්‍ය නියම ප්‍රමිතියෙන් යුතු ආහාරය නිෂ්පාදනය කරලා මේ මාසුන්ට ලබා දෙන්න උත්සාහ කරනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ ජලජීවි වගාව ගැන අපි මේ වීඩියෝ එකක විනාඩි කීපයකින් අපිට මේ දේවල් කතා කරලා ඉවර කරන්න බෑ. ඔබට සමහර වෙලාවට මේ වීඩියෝ එක නරඹනකොට ප්‍රශ්නකාරයෙක් විදිහට, නිවේදකයා විදිහට, වැඩසටහන මෙහෙවන්න විදිහට මම අහපු ප්‍රශ්නවල යම් ගැටලු තියෙන්නට පුළුවන්. ඔබට පෞද්ගලික ප්‍රශ්න ඇති වෙන්නට පුළුවන්. මම මාළු හදන කෙනෙක් නොවන නිසා, මම මේ වැඩසටහන නිවේදකයා නිසා මට ඔබව නියෝජනය කරමින් මගේ ප්‍රමාණයෙන් මා ප්‍රශ්න අසා තිබෙනවා. නමුත් මා දන්නවා ශේෂ්ත්‍රයේ වැඩ කරන ඔබට ගැටලු අනන්තයි අප්‍රමාණයි. ඒ සියල්ල ඔබට ඔබේ දිස්ත්‍රික්කයේ ජලජීවි වගා සංවර්ධන නිලධාරියා හමු වෙලා සියලු දේවල් විසඳා ගන්නට පුළුවන්. මේ වීඩියෝ එක අවසන් වෙනකම් බලපු කෙනෙක් නම් ඔබ මට දොස් කියන්නේ නැහැ, මට බනින්නේ නැහැ, මං අහවල් ප්‍රශ්නේ ඇහුවේ නැහැ, අහවල් දේ ඇහුවේ නැහැ කියලා ඔබ ඔබේ ප්‍රශ්නය අහන්න අපෙන් නෙමෙයි
ජලජීවී වගා සංවර්ධන අධිකාරිය ඔබේ දිස්ත්‍රික්කයට කාර්යාලයක් තිබෙනවා. නිලධාරියෙක් පත් කරලා තියෙනවා. අද මේ කතා බහේ එකතු වෙලා ඉන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ ජලජීවී වගා සංවර්ධනය සම්බන්ධයෙන් නිසි බලධාරිය. සම්පත් මහත්මයෝ අවසාන වශයෙන් අපි මේ කතා බහ අවසන් කරගෙන යන්නට කලින් අපි කියමු ගම්පහ දිස්ත්‍රික්කයේ ඉන්න අය කොහොමද ඔබතුමාව සම්බන්ධ කරගන්නේ? දුරකථන ඇමතුමක් ලබා දෙන්නවට ඔබතුමා කැමතිද? එහෙම නැත්නම් ඇවිල්ලා හමු වෙනවා නම් හොඳයිද? ඕනම කෙනෙකුට අපේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පරිශ්‍රයේ තමයි අපේ කාර්යාලය පිහිටලා තියෙන්නේ. ඒ කාර්යාලයට ඇවිල්ලා ඕනම කෙනෙකුට තමන්ගේ තියෙන ගැටලුව ඒ වගේම අවශ්‍යතාවය අපිත් එක්ක කතා කරන්න පුළුවන්. විශේෂයෙන්ම මම කාර්යාලයේ සෑම සතියේ සඳුදා දිනකම කාර්යාලයේ රැඳී සිටිනවා. ඒ වගේම ඕනම වෙලාවක දුරකථන ඇමතුමක් දෙන්න පුළුවන් කාර්යාලයට 033යි 22යි 34යි 127 කියන මගේ කාර්යාලයේ දුරකථනය. ඒ දුරකථනයට ඇමතුමක් ලබා දීලා ඔබට ඔබේ තියෙන ගැටලුව ඉදිරිපත් කරලා ඔබට තියෙන අවශ්‍යතාවය සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම මම හිතන්නේ දුරකථනයෙන් ඔබට තියෙන ගැටලු වලට වඩා අපි හමු වෙලා කතා කරනකොට ගොඩක් ගැටලු වලට අපිට විසඳුම් හොයාගන්න පුළුවන්. දුරකථනයෙන් අපිට මාළු හදන්න ඇත්තටම බෑ. ඒ නිසා මම බොහෝ හැමෝටම ආරාධනා කරනවා එන්න අපේ කාර්යාලයට ඇවිල්ලා අපිත් එක්ක කතා කරන්න, ඔබගේ ගැටලුව ඉදිරිපත් කරන්න. අපිත් එක්ක කතා කරලා අපි ඒ සඳහා අවශ්‍ය කරන සුදුසුම විසඳුම අපි ඔබට ලබා දෙන සූදානම්ව ඉන්නවා. ගම්පහ දිස්ත්‍රික්කයේ පුරා ඇවිදිමින් මෙතුමාගේ මුහුණ බලද්දී වෙහෙසකර ගතිය උදෑසන සිට ඔහු ශේෂ්ඨවල ඇවිදිමින් මිනිස්සුන්ගේ ප්‍රශ්න ගැටලු හොයා බලමින් ඉන්න අතර තමයි අපි බොහොම අමාරුවෙන් මෙතුමාව අල්ලගත්තේ. බොහොම ස්තුතියි සම්පත් මහත්මයාණෙනි අපිත් එක්ක මේ දැනුම බෙදා හදා ගන්නට එකමුතු වුණාට. මේ වීඩියෝ එක අවසන් වෙනකම් බලපු සවිඥානික සබුද්ධික ප්‍රේක්ෂකෙක් ඉන්නවා නම් ඔබ මේ වීඩියෝ සම්බන්ධයෙන් ධනාත්මක ප්‍රතිචාරයක් ලබා දෙයි. හැබැයි මැද්ද හරියෙන් ඔබ වීඩියෝ එක නරඹලා නැවතිලා ඔබ විවේචනාත්මක කමෙන්ට් එකක් දැම්මොත් අපිට කරන්න දෙයක් නැහැ. අවසාන වශයෙන් ඔබට කියන්නේ මෙතුමා ගම්පහ දිස්ත්‍රික්කයේ ජලජීවී වගාව පිළිබඳ නිසි බලධාරියා. මෙතුමා වගේ ලංකාවේ දිස්ත්‍රික්ක සියල්ලටම ජලජීවී වගා සංවර්ධන අධිකාරිය නැක්ඩා එකේ කාර්යාල පිහිටවල තියෙනවා. ඒ නිලධාරීන් ඉන්නවා. ඒ නිලධාරීන්ට ඔබේ ප්‍රශ්න ගැටලු ඉදිරිපත් කරන්න YouTube නාලිකාවක් විදිහට අපිට කමෙන්ට් හරහා ලබා දෙනවට වැඩිය ඔබට වෘත්තීය විශේෂඥතාවයෙන් ඒ ප්‍රශ්න වලට උත්තර ලබා ගන්න පුළුවන්. ඒ සඳහා ඔබට අපි යම් දිරගැන්වීමක් විදිහට ඔබව උනන්දු කිරීමක් විදිහට අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ පල්ලෙහා දානවා ලංකාවේ දීප ව්‍යාප්තව සියලුම දිස්ත්‍රික්කවල ඉන්න ජලජීවී වගා සංවර්ධන නිලධාරීන් නිසි බලධාරීන්ගේ දුරකථන අංක සඳහන් කරලා තියෙනවා මේ වීඩියෝ එකේ. ඔබ බලන්න පල්ලෙහාට ගිහිල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ ගම්පහ දිස්ත්‍රික්කයට අදාළව මෙතුමාගේ දුරකථන අංකයත් කොළඹ ඔබට අනුරාධපුරේ වෙන්න පුළුවන්, ඔබ වෙනත් දිස්ත්‍රික්කයක වෙන්න පුළුවන්, ඔබ ඕනෑම දිස්ත්‍රික්කයකට අදාළ දුරකථන අංකේ හොයාගන්නට පුළුවන්. ඒ නිසා බොහොමත්ම ස්තුතියි දීර්ඝ වීඩියෝවක් ඔබ නැරඹුවාට. මමත් බොහොම වෙහෙසටපත් වෙලා හිටියේ මේකත් දාගෙන. මෙතුමාගේ ආරක්ෂාවට ඔබේ ශේෂ්ත්‍රය ඔබේ මත්ස්‍ය ව්‍යාපාරය වෙනුවෙන් ලංකා පුරා යන ඒ ආදරණීය රාජ්‍ය නිලධාරීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙයා පැලඳගෙන හිටියේ. කතා කරමු. මේ වීඩියෝ ඔබේ ජීවිතයට ගොඩක් වැදගත් වෙනවා නම් දාන්න ඔබේ ධනාත්මක ඍණාත්මක කමෙන්ට්. ඔබ ලයික් එකක් දාන්න. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපේ නාලිකාව වක්‍ර ලයිෆ් ඔබට විසිතුරු මත්ස්‍ය කර්මාන්තය පිළිබඳ ගොඩක් දේවල් කියා දෙන රූපවාහිනී නාලිකාව දැම්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ආයෙත් ඉතාමත් ඉක්මනින් ඔබ වෙනුවෙන් ජලජ සම්පත් පිළිබඳ බොහොම ලස්සන වීඩියෝ එකක් අරන් එන්න. පරිස්සමට ඉන්න. ඔබේ ව්‍යාපාර සරු වේවා.